පසුගිය සතිවල අපි අවධානය යොමු කළා නමස්කාරය පිළිබඳව. ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන්නේ උන්වහන්සේට නමස්කාර කරන වහන්සේ සමග සම්බන්ධ විය හැකි සෙනගක් හැටියටයි. සහ එකිනෙකා සමග සම්බන්ධ විය හැකි සෙනගක් හැටියටයි. අපි ඇයි සභාවට එන්නේ? ප්‍රධාන දේ අපි දෙවියන් වහන්සේව නමස්කාර කිරීම සඳහා. සභාව පවතින්නේ කුමක් සඳහාද? පළවෙනි දේ දෙවියන් වහන්සේව නමස්කාර කිරීම සඳහා. අපි ඒ ගැන බැලුවා පහුගිය සති කීපයක් පුරා. දැන් අපි එහි දෙවන කොටසට තමයි පැමිණෙන්නේ. ඔබට මම කිව්වා අපි කතා කරන්නේ දිගින් දිගට සභාවක් ඇයි දෙවියන් වහන්සේ මේ පොළවේ තබා තිබෙන්නේ? ඊට හේතු කීපයක් පිළිබඳව තමයි අපි සභාවක් ඇටියට ඒවා තමයි ක්‍රියාත්මක කරන්න කියලා ඔබට එතන මල්ටිමීඩියා එකේ ඔබට දාලා සභාවේ ඉදිරි සැලසුම් පිළිබඳ විස්තර කළා. දැන් අද අපේ ඒකේ ඊළඟ කොටසට තමයි අපි යන්නේ. අපි ඒ සඳහා මම කැමති එලිදරව් පොතට අවධානය යොමු කරන්න. එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වන පදය දක්වා තිබෙන පද තුන කෙරෙහි අවධානය යොමු කරන්නට යනවා. දවසේ අපේ අවධානය මෙයයි. එලිදරව් පළවෙනි පරිච්ඡේදය පළවන පදයේ සිට තුන්වන පදය දක්වා කියවන්න. ඉක්මනින් වෙන්න ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එලිදරව් කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකර වූ යොහන්ට එය දන්වා එව්සේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේය. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක් නිසාද කාලය ළඟය. අපි ආයෙත් කියමු. පළවෙනි පදයේ සිට තුන්වෙනි පද. අපි යලිත් කියමු. ඉක්මනින් වෙන්න ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එලිදරව් කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකර වූ යොහන්ට එය දන්වා එව්සේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැන සාක්ෂි දුන්නේය. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක් නිසාද කාලය ළඟය. හොඳයි. මේ පොත එලිදරව් පොතයි. බයිබලයේ අවසාන පොත එලිදරව් පොත. මේ එලිදරව් පොත ලියන කාලේ ක්‍රිස්තියානි සභාව එක්තරා ආකාරයකින් පීඩාවන් වලට මුහුණ දුන්නු කාල වකවානුවක තමයි මේ ලිපියත් ලියවෙන්නේ. ඩොමිනිසියන් කියන අධිරාජ්‍ය කරන කාලේ ක්‍රිස්තු වර්ෂ 95 94 ඉඳලත් කියනවා එක 95 96 97 වගේ කාලයන් වල තමයි මේ ලිපිය ලියවෙන්න ඇත්තේ. මේ අධිරාජ්‍යයේ කාලයයි. මේ කාලයේ තිබුණු විශේෂත්වයක් තමයි ක්‍රිස්තියානි සභාව පීඩා විඳිමින් සිටි කාලයක්. හිතුණු සභාව පීඩා විඳින කාලේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමේ සාක්ෂිය නිසා. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන සෙනගක් හැටියට ජීවත් වෙන නිසා. මොකද ඒ රෝම අධිරාජ්‍ය කාලේ එදා රූප වන්දනාව වෙනත් අන්‍ය දේව භක්තින් දේවාල බොහොමයක් ඉදි වෙලා තිබුණු කාලයක තමයි කිතුණුවන් තමාගේ කිතුණු ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ක්‍රිස්තුස් වහන්සේට පමණක් නමස්කාර කරගෙන දෙවියන් වහන්සේට ගෞරවය ඇතිව ජීවත් වෙන්න උත්සාහ දරපු කාලයක් ඒ කාලය. ඒ කාලේ අධිරාජ්‍ය වන්දනාවන් තිබුණා. මේ වගේ කාලයක් තුල ක්‍රිස්තියානි අයට කිතුණු සභාවට දරුණු විදිහේ පීඩාවන් වලින්, වේදනාවන් වලින්, තනිවීම මැදින්, සුළුවීම මැදින්
මං කරන්නට සිදු වුණා. අනේ කාලෙදි තමයි ජොහාන් වත් තෙල් කටාරමක දාලා ඔහුව පුච්චණ්ඩ හදනවා. ඉන්පස්සේ ඔහුව පත්මෝස් දූපතට අරගෙන ගිහිල්ලා ඔහුව ඒ පත්මෝස් දූපතේ පිටුහල් කරලා ඔහුව ඒ දූපතේ තනි කරලා තැබුවා. අන්න ඒ කාලේදී තමයි ජොහාන්ට දෙවියන් වහන්සේ මේ පණිවිඩය එළිදරව් කළේ. එතකොට මේ පණිවිඩය දෙවියන් වහන්සේ එළිදරව් කරන්නේ සුද්ධ වූ ජොහාන්ට පීඩාවක් තුල ජීවත් වෙන කාලයේදී. ඔහු පමණක් නෙවෙයි සියලු කිතුණු සුළු ආසියාවේ සියලු කිතුණු සභාවන් වලට දරුණු විදියේ පීඩාවන් වලට මුහුණ දෙන්න සිදු වුණු කාලයක තමයි දෙවියන් වහන්සේ පත්මොස් දූපතේදී විශේෂ ආකාරයෙන් සුද්ධ වූ ජොහාන්ට එළිදරව් වෙන්නේ දෙවියන් වහන්සේ කතා කරන්නේ. මේ පදේ දිහා බලනකොට අපිට පේනවා අපිට මේක හැමදේම අපිට බලන්න බැරි වෙයි. ඉක්මනින් වෙන්න ඕනේ දේවල් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දන්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්න එළිදරව්වයි මේ කියලා කියනවා. දැන් මේක ජොහාන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන්නු එළිදරව් කිරීමයි. දෙවියන් වහන්සේ ලෝකයේ මෙව් තැන්පටන් මිනිස්යාට එළිදරව් වුණා. අපිට පේනවා මේ අපි බලන්නේ එළිදරව් පොත. මේක තමයි බයිබලයේ තියෙන අවසාන පොත. ඒ පොත ලිවීමට ඒ පණිවිඩය දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් සුදු ජොහාන්ට පීඩා විඳින වෙලාවේ එළිදරව් කරනවා. සිදු වෙන දේවල් සහ ඊළඟට සිද්ධ වෙන්න තිබෙනා වූ දේවල් පිළිබඳව. ඊට පෙර දෙවියන් වහන්සේ ලෝකයේ මෙව් තැන්පටන්ම මිනිස්යාට එළිදරව් වුණා. දෙවියන් වහන්සේ මෝසස්ට එළිදරව් වෙලා මෝසස්ට දෙවියන් වහන්සේ එළිදරව් කළා ලෝකයේ ආරම්භය පිළිබඳව. මිනිස්යාගේ පටන් ගැනීම පිළිබඳව. මිනිස්යාගේ වැටීම පිළිබඳව. මිනිස්යාව මුදා ගැනීමට දෙවියන් වහන්සේ සැලැස්මක් තැබීම පිළිබඳව. දෙවියන් වහන්සේ මෝසස්ට එළිදරව් කළා. ඒක අපි දකිනවා ඒක උප්පත්ති පොතේ ඉඳලා තියෙන දෙයක්. ඒ කියන්නේ බයිබලයේ පළවෙනි පොත. අපි දැන් බලන්නේ බයිබලයේ අන්තිම පොත එළිදරව් පොත. එතකොට දෙවියන් වහන්සේ මේ මුළු බයිබලයේම අපි දකිනවා ලෝකයේ මෙවූ තැන සිටම ලෝකයේ අවසානය දක්වාම සිදුවෙන්නා වූ දේවල් දෙවියන් වහන්සේ හෙළිදරව් කර තිබෙනවා. ඒක මෝසස්ට එක කාලයකදී ලෝකයේ ආරම්භය පටන් සිදුවෙන දේවල් එළිදරව් කරනවා. ලෝකයේ අවසානයේ කුමක්ද සිදුවෙන්න යන්නේ කියලා තව පැත්තකින් යොහන්ට දෙවියන් වහන්සේ එළිදරව් කළා. මේ ඇවිල්ලා මේ බයිබලයේ තුල අපිට තියෙන්නේ දෙවියන් වහන්සේ මිනිස්යාට එළිදරව් කරලා තිබෙන දේ පමණයි. දෙවියන් වහන්සේ මිනිස්යාට කතා කළ දේ කතා කරන්න අවශ්‍ය දේ පමණයි අපේ අත්තට පත් වෙලා තියෙන ලියවිල්ලක් හැටියට. ලෝකේ මවන්නත් පෙර දෙවියන් වහන්සේගේ එළිදරව් වීම තිබුණා. ලෝකේ මවන්නත් පෙර දෙවියන් වහන්සේ කතා කරමින් හිටියා. නමුත් දෙවියන් වහන්සේ අපට කතා කරන්න අවශ්‍ය දේ අපේ ජීවිතයට මිනිස්යාට මඟ පෙන්වන්න අවශ්‍ය දේ උන්වහන්සේ එළිදරව් කළා. ලෝකයේ මැව් තැන් පටන් ලෝකයේ අවසානය දක්වා සිදුවෙන්නට නියමිතව තිබෙන දේවල්. අන්න ඒ කොටස් තමයි අපි බයිබලයේ හැටියට අපි කියවන්නේ, දේශනාවන් අහන්නේ, ගෙවල් වල මෙනෙහි කිරීම කරන්නේ. දැන් එළිදරව් පොතේ මේ පදේ මුල් පදවල කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ එළිදරව් කිරීමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමයි. මං කිව්වා
දෙවියන් වහන්සේ ලෝකේ මැවුතෙන් පටන් මිනිස්යාට එළිදරව් වුණා. මිනිස්යාට කතා කළා. ඒ කතා කළ දේ එදත් සිදු වුණා. ඒ කතා කළ දේ අදත් සිදු වෙනවා. ඒ කතා කරන දේ මතු අනාගතෙත් අපිට තවමත් නොපෙනෙන කාලෙත් සිදු වෙන්නට නියමිතව තිබෙනවා. යෙසායා පොතේ කියනවා උන්වහන්සේගේ වචනය කවදාවත් හිස්ව හැරි එන්නේ නැහැ කියලා යෙසායා 55:11 කියනවා. යෙසායා පොතේ කියනවා උන්වහන්සේගේ වචනය සදාකාලිකයි කියලා. දෙවියන් වහන්සේ කතා කරන දේ සදාකාලිකයි. දෙවියන් වහන්සේ ලෝකයේ මැවුතෙන් පටන් කතා කළා. දෙවියන් වහන්සේ ලෝකයේ අවසානය පිළිබඳවත් කතා කරලා තියෙනවා. ඒ කිසිවක් හිස් වෙන්න යන්නේ. ඒ හැම දෙයක්ම සිදු වෙන්නට නියමිතව තිබෙනවා තවදුරටත්. බලන්න මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදේ යේසුස් වහන්සේ කිව්වා අහසත් පොළවත් පහව යනවා. එහෙත් මාගේ වචනය කිසි කලක පහ නොවන්නේය කියලා. යේසුස් වහන්සේ ඒක කියන්නේ අවසාන කාලය පිළිබඳ උන්වහන්සේ ප්‍රකාශ කරන ප්‍රකාශනයන් අතරතුරයි. ඔබට පේනවා මතෙව් 24 වෙනි පරිච්ඡේදයට ගියාම මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා තිබෙන්නේ දේවමාලිගාවේ විනාශ වීම වැටීම පිළිබඳවත් ලෝක අන්තිමය පිළිබඳවත් උන්වහන්සේ දෙන එළිදරව් කිරීමක් තමයි මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ. මුදින් බලන්න. ඒ පරිච්ඡේදය ඇතුලේ උන්වහන්සේ කියනවා මෙන්න මේ දේවල් සිදු වෙන්නට පුළුවන් ලෝකේ අවසානය ළඟා වෙන මොහොතේදී. යම් ඉඟි උන්වහන්සේ විසින් දෙනවා. යම් දේවල් වගේක් කතා කරනවා. අපි ඒව ගැන බලන්නට යන්නේ නැහැ. ඒව ගැන නෙමෙයි අපේ අවධානය. ඒව කතා කරලා උන්වහන්සේ කියනවා 35 වෙනි පදයට යනකොට අහසත් පොළවත් පහව යන්නේය. එහෙත් මාගේ වචනය කිසි කලක පහ නොවන්නේය. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ මේ එළිදරව් කරන දේ, උන්වහන්සේ මේ කතා කරන දේ කිසිම ආකාරයකින් වෙනස් නොවි එලෙසම ඉෂ්ට වෙන්නට යනවා කියන එකයි. සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. භෞතික හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ කියලා තියෙන දේ වෙනස් වෙන්න යන්නේ නැහැ කවදාවත්. ඒක මෝසස්ටත් උන්වහන්සේ කතා කළා. අනාගත වාක්තෘවරුන් තුලින් උන්වහන්සේ දිගින් දිගටම කතා කළා. නව කිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිට පේනවා ඒක සනාථ කරලා තිබෙනවා. යලි උන්වහන්සේ ගියාට පස්සේ උන්වහන්සේ ස්වර්ගයේ සිට උන්වහන්සේ යලි පීඩා විඳින කිතුණු සභාවේ හිටියා වූ සුද්ධ වූ ජොහාන් එළිදරව් කරලා කියනවා මම කාලය ළඟයි මම ඉක්මනින් එන්ට යනවා කියලා. යේසුස් වහන්සේ ඒ පිළිබඳව යම් යම් සලකුණු සහිතව උන්වහන්සේ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා උන්වහන්සේගේ පැමිණීම ලෝකයේ අවසානය මෙලෙස වන්නට පුළුවන්ය කියලා. ඒ කතා කරන එක ඇතුලේ ඊට වැදගත්ම වචනය තමයි උන්වහන්සේ කියනවා අහස පොළවත් පහව යන්නේ. සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. භෞතික සෑම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අපට පේනවා යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනය කිසි කලක වෙනස් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කියා තිබෙන ලෝකයේ මෙවුතෙන් පටන් උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ එළිදරව් කර තිබෙන දේ සදාකාලයටම සිද්ධ වෙන්නට යනවා. ඒක වෙනස් නොවී සිදු වෙන්නට යනවා. දැන් අපි පෙර අපේ ඇදහිලි ප්‍රකාශනයන් වල අපි අවධානය යොමු කළොත් ඇදහිලි ප්‍රකාශන කියලා තියෙනවා. ඔබට
කතෝලික විදියට ඒ ආభాෂයෙන් කිව්වොත් අපි කතෝලික අය දැනටත් ඒගොල්ලන්ගේ දේව මෙහෙ වෙලාවේ පූජා වෙලාවේ ඒගොල්ලෝ කියනවා අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමින් වහන්සේ උකුත් වූසේක, ස්වාමින් වහන්සේ උත්ථාන වූසේක, ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක. මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ඒ අය කරනවා. අපේ කිතුණු සභාවේ එහෙම ප්‍රකාශනයක් කරන්න නැතුව ගියට අපි දන්නවා එහෙම ප්‍රකාශනයක් තියෙනවා. එයාගේ හැම පූජාවක් අතරතුරේම මේ දේ කියනවා. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. මොකද්ද අප විශ්වාස කරන අභිරහස? ස්වාමින් වහන්සේ උකුත් වූසේක. ඒක ක්‍රිස්තු වර්ෂ 2000කට පෙර 2020කට පෙර ඒ දේ සිද්ධ වුණා. දෙවියන් වහන්සේ ලෝකයේ මැවූ තැන් පටන් මිනිස්යාගේ වැටීම පිළිබඳව කතා කරද්දී උන්වහන්සේ කිව්වා මම මිදීම මේ පොළවට එවන්ට යනවා. යේසුස් වහන්සේ පිළිබඳව ලෝකයේ මැවූ තැන් පටන් කතා කරනවා. උන්වහන්සේ මේ ලෝකයට ආවා. ඊට වසර 2020කට පෙර උන්වහන්සේ කුරුසියේ මැරුණා. උන්වහන්සේ උකුත් වුණා. කුරුසියේ උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ උත්ථාන වූසේක. ස්වාමින් වහන්සේ උකුත් වූසේක. උන්වහන්සේ උත්ථාන වූසේක. උන්වහන්සේ මරණය පරාජය කරලා දින 3කින් යලි මලවුන්ගෙන් නැගිට්ටා. උන්වහන්සේ මරණයට පෙර පවා කිව්වා උන්වහන්සේගේ නැවත නැගිටීම. උන්වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳව අනාගත වක්තෘවරුන් කතා කරලා තිබුණා. සැබවින්ම යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ස්වාමින් වහන්සේ උකුත් වූසේක. ස්වාමින් වහන්සේ උත්ථාන වූසේක. අවසානයේ කියනවා මොකද්ද? ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක. ඒක මේ සුද්ධ වූ ලියවිල්ලේ ජේසුස් වහන්සේ එළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේ කුරුසියේ මැරුණා, උකුත් වුණා. උන්වහන්සේ යලි මරණය පරාජය කරලා උත්ථාන වෙලා උන්වහන්සේ ජීවමානව සිටිනවා. උන්වහන්සේ යලි කියනවා මම යලි පැමිණෙන්න යනවා. ඒක මේ වචනේ තිබෙනවා. උන්වහන්සේක ජොහන්ට එළිදරව් කරනවා. උන්වහන්සේ මරණයට පෙර උන්වහන්සේ කියනවා මම ඉක්මනින් එන්න යනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මේ ලෝකේ සියලු දේ දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ එළිදරව් කර තිබෙනවා මිනිසයාට. මෝසස්ගේ පටන් එළිදරව් පොත ලියන සුද්ධ වූ ජොහන් තුලින් පවා දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය සිදුවෙන්ට යන දේ උන්වහන්සේ එළිදරව් කළා. දැන් ඒ එළිදරව්ව යලි පෙරලන්න පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මොනවද කියන්නේ? ඉක්මනින් වෙන්න ඕනෑ දේවල් මොනවද? ඉක්මනින් වෙන්න ඕනෑ දේවල් වගේක් තිබෙනවා. ඇයි ඉක්මනින් වෙන්න ඕනේ? මේ වන විට ඒ සුළු ආසියාවේ කිතුණු සභාවන් පීඩා විඳිනවා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ආරක්ෂා කරන් ජීවත් වෙන්න ගිහිල්ලා. අපහසල් විඳිනවා. ඔවුන් කියනවා අපේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. ඔවුන් නමස්කාර කරන්නේ අධිරාජ්‍යව නෙවෙයි. ඒ කාලේ තිබුණු රූප නමස්කාරය නෙවෙයි ඔවුන් කළේ. ඔවුන් එකම ජීවමාන දෙවියන් වහන්සේ වන ජේසුස් වහන්සේව නමස්කාර කරද්දී ඔවුන්ට පීඩා කළා. ඔවුන් නින්දාවට පත් කළා. ඔවුන්ට අපහාස කළා. ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ ජීවිත විනාශ කළා. අන්න එහෙම පීඩා විඳින කාලයක කිතුණුව දේව ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න දුක් විඳින කාලයක ඔවුන් බලාගෙන හිටියා ජේසුනි ඔබ වහන්සේ මෙයට සාධාරණයක් කරයි. ඔබ වහන්සේ පැමිණෙයි අපිව බේරගන්න. ඔබ වහන්සේ යලි එන බව කියා තිබෙනවා. ඔබ වහන්සේ පැමිණ අපිව මේ පීඩාවෙන් නිදහස් කරලා අසුද්ධ අන්ධකාර ඒ බලයන් ඔබ වහන්සේ පරාජයට පත් කරાવી. ඒ බලාපොරොත්තුව ඒ අවශ්‍යතාවයෙන් දුක් විඳින ක්‍රිස්තියානි සෙනගක් ඒ බලා සිටීම වෙන අවස්ථාවේ තමා ජොහන්ට යේසුස් වහන්සේ එළිදරව් වෙලා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ ඉක්මනින්
එන්ට යනවා. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්. එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. තම දාසයන්ට දන්වන පිණිස තම ජනතාවට තම කිතුුණු මෙහෙකරුවන්ට තම ක්‍රිස්තියානි ඇදහිල්ල නිසා දිවිපුදන ඒ සියලු දෙනාට ක්‍රිස්තියානි ගමන නිසා පීඩා විඳිමින් අමාරුකමින් ජීවත් වෙන ඒ සියලු දෙනාට ක්‍රිස්තුස් වහන්සේ තුළින් එළිදරව්වීමක් උන්වහන්සේ ගේනවා. ඒක තමයි මේ එළිදරව් පොත. කාටද මේ පණිවිඩය පැමිණෙන්නේ? ජේසුස් වහන්සේ නිසා දුක් විඳින අය. ජේසුස් වහන්සේ වෙනුවෙන් ජේසුස් වහන්සේව පමණක් නමස්කාර කරලා අලාභ විඳින අය. ජේසුස් වහන්සේ වෙනුවෙන් අනිත් අයගෙන් නින්දා අපහාස වලට ලක් වෙච්ච සුළු ආසියාවේ සිටියා වූ කිතුණු සභාව. උන්වහන්සේ කියනවා, යොහන්ට කියනවා, ඒක තමයිලු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම. දැන් ඒ එළිදරව්ව තමයි අපේ අතේ අදත් තියෙන්නේ. ඒ එළිදරව් කිරීම ගැන තමයි මම ඔබට කිව්වේ මෝසස් පටන් දෙවියන් වහන්සේ එළිදරව් කරලායි තියෙන්නේ. මෝසස් පටන් දැන් අපි ඉන්නේ නවගිවිසුම කාලේ අපිට පේනවා ඒ මුළු පොත්වල දෙවියන් වහන්සේ එළිදරව් කරන්න අවශ්‍ය දේ එළිදරව් කරලායි තියෙන්නේ. තවම අපිට එළිදරව් වෙච්ච නැති දේවලුත් ඇති. හැබැයි අපි දැනගත යුතු අපට එළිදරව් කළ යුතු දේ පමණක් මේ ලියවිල්ලේ උන්වහන්සේ එළිදරව් කරලා. මේ ලියවිල්ලේ උන්වහන්සේ එළිදරව් කරලා තියෙනවා අපට එළිදරව් කළ යුතු දේ. දැනට අපට අවශ්‍ය එළිදරව් කළ යුතු දේ දෙවියන් වහන්සේ මේ වචනය තුල එළිදරව් කරලා තියෙනවා. මෝසස්ගේ පටන් අවසානයේ සුද්ධ වූ යොහන් දක්වා අනාගතෙත් මොනවද සිද්ධ වෙන්න යන්නේ? උන්වහන්සේ එළිදරව් කරලා තියෙනවා. සමහර දේවල් අපි දන්නේ නැහැ. අපි දන්නේ උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා උන්වහන්සේ එළිදරව් කර තිබෙන දේ පමණයි. ඒ එළිදරව් කර තිබෙන දේ හොඳටම ඇති අපිට අවසානය දක්වා දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන සෙනගක් හැටියට ජීවත් වෙන්න. කොහෙන්ද අපේ ගමන පටන් ගන්නෙ, කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා අවශ්‍ය දේ දැනගෙන ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ උන්වහන්සේ අපට දීලා තියෙන්නේ. ඉතින් මේ තමයි ඒ එළිදරව් කිරීම. ඒ එළිදරව් කිරීම මොකද්ද? යලිත් කියනවා මෝසස් පටන් උප්පත්ති පොත. එළිදරව් පොත යොහන් ලියන්නේ ඒ දක්වාම එළිදරව්වක් හැටියට සැලකුවොත් දෙවියන් වහන්සේගේ වචනේ හැටියට සැලකුවොත් ඒ දෙවියන් වහන්සේ අපට දීලායි තියෙන්නේ. අපට කියන්න ඕන දේ අපි කරන්න ඕන දේ අපිට උන්වහන්සේ මඟ පෙන්වලායි තියෙන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද දෙවෙනි පදේ? උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකරු වූ යොහන්ට ඒ දන්වා එවුසේක. ඒ යොහන්ට තමයි දන්වලා තියෙන්නේ. මේ පණිවිඩය මොනවද කියන්නේ තුන්වෙනි පදයට යනකොට? මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක් නිසාද කාලය ළඟය. දැන් කියනවා මොකද්ද? මේ අනාගත වචන ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෝසස්ගේ පටන් එළිදරව් කරලා තිබෙන ලියවිලි හැටියට අපි සැලකුවොත් පවිදිකින් ගත්තම මේ එළිදරව් පොත මේ අනාගත වචන මේ දෙවියන් වහන්සේ මිනිස්යාගේ අනාගතය පිළිබඳව මිනිස්යාගේ ඉදිරිය පිළිබඳව එළිදරව් කර තිබෙන දේව වචනය කතා කරනකොට කියනවා කාලය ළඟයි. මේක ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 90 ගණන් වල. ඉක්මනින් සිදුවෙන්ට යන දේවල් පිළිබඳවයි කතා කරන්නේ. ඉක්මනින් සිදුවෙන්ට යන දේවල්. අපි පීඩා විඳිනවා. අපි දෙවියන් වහන්සේව විතරක් නමස්කාර කරන නිසා අපිට අනිත් අය හිරිහැර කරනවා. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා කියන නිසා අනිත් අය අපිව නින්දාවට ලක් කරනවා. වෙන අයව අපි නමස්කාර කරන්නේ නැති නිසා
වෙන දේවල් වලට අපි වෙන රූපයකට වඳින්නේ නැති නිසා අපිට හිරිහර කරනවා. එතකොට එලිදරව් පොතේදී යොහන්ට කියනවා මම ඉක්මනින් සිදුවෙන්ට යන දේවල් පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒගොල්ලෝ බැලුවා ඉක්මනින් වෙයි දැන්. ජේසුස් වහන්සේ ඉක්මනින් එයි. ඇවිල්ලා අපිට මැදහත් වෙයි. උන්වහන්සේ ඇවිත් සභාවක් හැටියට අපිව උන්වහන්සේ ළඟට ගනී. තව දුරටත් මේ පීඩාව අපිට දරාගෙන ඉන්න බෑ. ඒක ඉක්මනින් සිදු වෙයි කියලා ඒ අපේක්ෂා කළා. තුන්වෙනි පදයට යනකොට කියනවා කාලය ළඟයි කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ බලාගෙන හිටියා කාලය ළඟයි. ඒකට බලාගෙන ඉන්නකොට මොනවද පේන්නේ? අනිත් අය පීඩා කරන එක නතර වෙන්නේ නැහැ. ඒ අය පීඩා කරනවා. ඒ අය කිතුරුවන්ව මරනවා නම් ඒ විදියට මේක කරනවා. ඒගොල්ලෝ කිතුරුවන්ට අපහාස කරනවා නම් ඒ අපහාස කරන එකත් ඒ විදියටම යනවා. හැබැයි කියනවා කාලය ළඟයි කියලා. ඉතින් බලාගෙන ඉන්නවා තාමත් කාලය ළඟයි කිව්වට තාමත් උනේ නැහැ. දැන් කිතුණු අයත් මෙහෙම හිතනවා. මොකද්ද? ජේසුස් වහන්සේ කිව්වා මම ඉක්මනින් එමි. අපි හැම පූජාවකම ඒ කාලේ කිව්වා අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමින් වහන්සේ උකුත් වූසේක, ස්වාමින් වහන්සේ උත්තාන වූසේක, ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක. දැනගෙන හෝ කිව්වා නැත්තම් නොදැන කිව්වා. කෙසේ හෝ තාමත් කියනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේක ගැන හරියට හිතුවොත් කල්පනා කරොත් කියන්න පුළුවන් දෙයක් තමයි උන්වහන්සේ යලි වඩිනසේක කියලා කොට තාමත් එහෙම වෙලා නැහැ නේ කියලා කියන්න පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, ඔබ අද මේ උදෑසන තේරුම් ගන්න ඕනේ. උප්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත දක්වා උන්වහන්සේ කිව්ව කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. උප්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත දක්වා උන්වහන්සේ කතා කළ උන්වහන්සේගේ වචනය සදාකාලිකයි. ඒක සදාකාලයටම සිද්ධ වෙන්නට යනවා. මේ අහස වෙනස් වෙන්න පුළුවන්. මේ පොළව වෙනස් වෙන්න පුළුවන්. මේ භූමිය වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු උගන්වන දේ වෙනස් වෙන්න පුළුවන්. දර්ශනයන් වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු විශ්වාස කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. සියලු දේ වෙනස් වුණත් උන්වහන්සේගේ වචනය කවදාවත් වෙනස් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. උන්වහන්සේ මිනිසෙක් නෙවෙයි. උන්වහන්සේ වෙනස් දේ කතා කරන්න. උන්වහන්සේ ජීවමාන මැවුම්කාර සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපට එළිදරව් කර තිබෙනවා. ආරම්භයේ පටන් අවසානයේ දක්වා කුමක්ද සිද්ධ වෙන්න යන්නේ. දැන් අපි කල්පනා කරන දේ තමයි එහෙම කිව්වට තාමත් මොකුත් වෙන්නේ නැහැ නේ. ඉතින් අපූර්වට මිනිස්සු පව් කර ඉන්නේ. ඉතින් අපිට එහෙම කිසි කරදරයක් නැහැ නේ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඔව් ප්‍රශ්නයක් නැහැ. හොඳින් මතක තියාගන්න දෙක පේත්‍රස් පොතට හරවලා බලන්න. එදත් මේ අය ඒ විදිහට හිතුවා. දෙක පේදුරු බලන්න තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳලා 8වෙනි පදයේ ඉඳලා අපි චුට්ටක් බලාගෙන ගියොත් තුන්වෙනි පරිච්ඡේදයේ බලන්න 8වෙනි පදේ ඉඳලා කියනවා නුමුත් ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේට එක දවසක් අවුරුදු 1000ක් මෙන්ය. අවුරුදු 1000ක් එක දවසක් මෙන්ය. යන මේ එක කාරණය මතක නැති නොකරන්න. ඊළඟට අපි ඉතින් කිහිතේ ඉන්නවනේ කාලයකෝ කිව්වට තාමත් නැහැ. එළිදරව් පොතෙත් කියනවා යේසුස් වහන්සේත් කො මම ඉක්මනින් එනවා කියලා. හැබැයි තාම මොකුත් නැහැ. සිද්ධ වෙන දේවල් තාමත් සිදු වෙගෙන යනවා. ඊළඟට මොනවද කියන්නේ? ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමින් වහන්සේ Tamanගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවනසේක. ස්වාමින් වහන්සේ කතා කරලා තියෙනවා නම් යම් දෙයක් පොරොන්දු වී තිබෙනවා නම් යම් දෙයක් එය ප්‍රමාද වන්නේ නැතයි කියලා කියනවා. යමක් ප්‍රමාදයි නම් ඒකටත් හේතුවක් තිබෙනවා. මොනවද කියන්නේ? නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමැතිව උන්වහන්සේ කැමති නැහැලු කිසිම අයුරකින් විනාශ වෙනවාට මිනිසයා. උන්වහන්සේ කැමතිලු හැම කෙනෙක්ම මිදීම ලබනවා නම්. හැබැයි මිනිස්සු හිතනවා ඔය කිව්වට තාමත් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොනවද කියන්නේ? නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. උන්වහන්සේ මිනිසයා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. ඊළඟට එහෙත්
සොරෙකුමෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඒ නිසා කියනවා සොරෙක් මෙන් ජේසුස් වහන්සේගේ පැමිණීම සිදුවෙන්ට යනවා කියන. හලෝ ස්වාමින් වහන්සේ උකුත් වූසේක, ස්වාමින් වහන්සේ උත්තාන වූසේක, ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක. ඒක සිද්ධ වෙන්න නියමිතයි. අනිත් දෙකම සිද්ධ වෙලා ඉවරයි. යේසුස් වහන්සේ උකුත් වුණා, උන්වහන්සේ උත්තාන වුණා. ඒ දෙකම සිදු වුණා. තවත් සිදු වෙන්න තියෙන්නේ එකයි, යලි උන්වහන්සේගේ පැමිණීම. කොහොමද එහෙම කිව්වට ඒ කාලේ ඉඳලා කියනවා තවමත් වෙලා නැහනේ. අපිටත් මොකුත් වෙලා නැහැ. අපිත් මේ විදියට යනවා. අපිත් දෙවියන් වහන්සේව දන්න විදියට කරගෙන යනවා. යාඥා කරනවා නම් යාඥා කරනවා, නැත්තම් නොකරනවා නම් නොකරනවා. පල්ලි එනවා නම් එනවා, හිතුනම එනවා. හිතුනම එන්න බැරි නම් එන්න නැතු නිකන් ඉන්නවා. යාඥා කරන්න ඕන වෙනම් යාඥාවක් කරගන්නවා. අමාරුවක් ආවොත් යාඥා කරගන්නවා. නැත්තම් ඉතින් පාඩු ඉන්නවා. ඉතින් අපි යේසුස් වහන්සේ එනවා කොට තවමත් කිසි දෙයක් වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ වචනය බොරු වෙන්න යන්නේ නැහැ කවදාවත්. උන්වහන්සේගේ වචනය කියා තිබෙන දේ ලෙසම සිද්ධ වෙන්න යනවා. හැබැයි උන්වහන්සේ බලාගෙන ඉන්නවා තවමත්. මිනිසයා උන්වහන්සේ තුල සූදානම් වන තුරු. ඒකත් නින්දාවට කතා කරනවා නම් ඒකේ මොනතරම් භයානකද? ඔය කිව්වට ඉතින් නේද හරි උඹලා පල්ලි ඵලයල්ලා අපි ඉතින් උඹලා ස්වර්ගයට ඵලයල්ලා අපි ඉන්න නැද්ද? ඉතින් උඹලා ස්වර්ගයට ඵලයල්. උඹලා ගියාම අපිවත් බලපල්ලා. කොහොම යන්? ওই විදිහට තමයි මිනිස්සු කල්පනා කරන්නේ. යේසුස් වහන්සේ ඉක්මනින් එන්න යනවා. මොනවද උන්වහන්සේ කිව්වේ? මම ඉක්මනින් එනවා. කාටද කිව්වේ? පීඩා විඳින සභාවට. ඇයි වුන් පීඩා විඳින්නේ? දේව ප්‍රතිපත්ති තුල ජීවත් වෙන්න යන නිසා. ඔබ දෙවියන් වහන්සේව අදහගෙන දෙවියන් වහන්සේව නමස්කාර කරගෙන ජීවත් වෙනකොට ඔබට පේන්න පුළුවන් අනිත් අය දෙවියන් වහන්සේට නිසි ගෞරවය දෙන්නේ. දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේ නිසා ඒ පීඩාවන් දරාගෙන ජීවිතේ ගමන් කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට පිටින් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේට හිමි ස්ථානය දෙන්නේ. දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනය සුළු කරනවා. ඒ වචනේ සත්‍ය කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඒක නිකන් ආවට ගියාට පාවිච්චි කරනවා. ක්‍රිස්තියානි කම නිකන් නමට තියන් ඉන්නේ. බෙල්ලේ කුරුසයක් තියනවා විතරයි ක්‍රිස්තියානි කිව්වම කිසිදු ක්‍රිස්තු අනුගාමිකයෙක් ලෙස හැසිරෙන්නේ. ජේසුස් වහන්සේට ප්‍රේමයක් නැහැ. ඊට වඩා තමුන්ගේ දේවල් වලට ප්‍රේම කරනවා. උන්වහන්සේ කෙරෙහි කිසිම ප්‍රේමයකින් ජීවිතය ගෙන යන්නේ. මේ සියලු දේවල් බලාගෙන සිටින ඔබට දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ මෙයයි. උන්වහන්සේගේ වචනය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. උන්වහන්සේ කිව්ව දේ මේ පොළවේ සිද්ධ වෙන්න යනවා. ඔබව උන්වහන්සේ මාව තබා තිබෙන්නේ ඒ උන්වහන්සේගේ පණිවිඩයට සවන් දීලා උන්වහන්සේ තුල සූදානම් වන එකයි ජේසුස් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ සමග සිටින සෙනගක් වන පිණිස. උන්වහන්සේ සමග සදාකාලික සිටින සෙනගක් පිණිස. උන්වහන්සේ මිනිස්සයා මවන්නේ සදාකාලිකව සිටින. මිනිස්සයාගේ වැටීම නිසා මිනිස්සයෙක් අහිමි කරගන්නවා. දෙවියන් වහන්සේක සැලසුම් කර තිබෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් සදාකාලිකව දෙවියන් වහන්සේ සමග සිටින්න සෙනග. යේසුස් වහන්සේ ඒකයි පිළියෙල කරමින් සිටින්නේ. ඉතින් අපි හිතනවා උන්වහන්සේ ප්‍රමාදයි. ඔව්. මොනවද කියන්නේ ඊළඟට? යොහාන් දෙක පේදුරු 3 වෙනි පරිච්ඡේදයේ අපි 10 වෙනි පදේ වෙනකන් කියුවා සොරෙකුමෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඊළඟට මොනවද කියන්නේ? ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහව යන්නේය. ඒ දවසේදී මහත් ഘോഷාවකින් අහස පහව යන්නේය. මහා භූතයෝද තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. ඊළඟට පොළවද එහි තිබෙන කර්මාන්තද දාලා යන්නේය. 11 ඊළඟට මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලි නාස්ති වෙනවා ඇත.
මහා භූතයෝද දාලා උණු වී යන්නෝය. එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව. මේ පේදුරුතුමාට ලැබිච්ච එළිදරව්වීමක් තමයි ඔහු මේ සටහන් කරලා තියෙන්නේ. පේදුරුත් කියනවා යේසුස් වහන්සේගේ පැමිණීම සොරෙක් මෙන් සිදුවෙන්ට යනවා. ඒ දවස පැමිණෙන්ට යන විට මෙන්න මේ දේවල් සිදුවෙන්ට යනවා. ඊළඟට ඔහු 12-13 පදවල කියනවා නුබලාගේ ජීවිත සූදානම් කරගෙන සිටින්න අවශ්‍යයි කියලා. හරි? මේ දේම ජේසුස් වහන්සේ එළිදරව් කළා යොහාන්තුමාට එළිදරව් පොතේ. මේ දේවල්ම යොහාන්ට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා මම එන්ට යන විට මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා. එළිදරව් යලි පළවෙනි පදේ ඉඳලා කියවන්න. එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමය. මෙන්න එළිදරව් කිරීමයි. මොනවාද? උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකර වූ යොහාන්ට ඒ දන්වා එව්සේක. දැන් යොහාන්ට දැන්නුවා යම් එළිදරව් කිරීමක් සභාවට දෙන්න කියලා. ඒ එළිදරව් කිරීම තමයි දැන් මේ එළිදරව් පොතේ ඉතුරු කොටස්. මේ එළිදරව් පොතේ මේ අපි පටන් ගත්තේ ආරම්භය මුල් පද. යොහාන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් කරනවා යම් දේවල් වගේ. මොනවද එළිදරව් කරන්නේ? අපිට පේනවා දෙවෙනි පරිච්ඡේදයේ ඉඳලා සභාවට එළිදරව් කරනවා සභාව ගැන. එහෙමනේ තියෙන්නේ. දෙවෙනි පරිච්ඡේදයේ ඉඳලා කතා කරනවා එපීසේ සභාව, සර්දිස් සභාව, නේද? පර්ගමන් සභාව, තියතිරා සභාව. මේ කියලා අර සුළු ආසියාවේ තිබුණු සභාව ගැන ඉස්සල්ලාම එළිදරව් කරනවා. ඇයි දන්නවද සභාව ගැන ඉස්සල්ලාම එළිදරව් කරන්නේ? සභාව තමයි මේක ඉස්සල්ලාම තේරුම් අරගෙන ඉන්න ඕනේ. සභාවට ඉස්සල්ලාම එළිදරව් කරනවා සිද්ධ වෙන්න යන දේවල් පිළිබඳව. සභාවට කතා කරනවා එළිදරව් දෙවෙනි පරිච්ඡේදයේ ඉඳලා තුන්වෙනි පරිච්ඡේදය වෙනකම්ම කතා කරන්නේ සභා 7කට උන්වහන්සේ එළිදරව් වෙලා කියනවා මෙන්න මේ දේවල් ගැන ඔබලා සැලකිලිමත් වෙන්න ඕන. කාටද කියන්නේ? සභා 7කට. එදා තිබුණු සුළු ආසියාවේ තිබුණු සභා 7ක් තමයි ওই සභා 7. අපි දැන් දකුණු ආසියාවේ ඉන්නේ. හරි. එදා උන්වහන්සේ සභාවට කතා කරලා කිව්වා එක සභාවකට කතා කරලා කිව්වා උඹගේ උගන්නන දේවල් උඹ වැරදි ඉගැන්වීම් අරවා මේවා ඔක්කොම හොඳට දන්නවා. හැබැයි උඹට ප්‍රශ්නයක් තියෙනවා. උඹ ගාව මං කෙරෙහි තිබුණු අර පළමු ලැබියාව ආදරේ උඹෙන් නැති වෙලා ගිහලා. හැබැයි උඹ ගොඩක් දේවල් දන්නවා. උඹට ඕන වැරදි ඉගැන්වීමක් අල්ලගන්න පුළුවන්. හැබැයි උඹ ගාව අර ආදරය මං කෙරෙහි තිබිච්ච ලැබියාව කියන එක උඹෙන් නැති. අන්න එපීස සභාවට. මේ විදිහේ ගත්තම සභා 7කට යොහාන් තුලින් දෙවියන් වහන්සේ එළිදරව් වෙලා ජේසුස් වහන්සේ එළිදරව් වෙලා කියනවා මෙන්න මේවයි උඹලගේ හොඳ මෙන්න මේවයි උඹලගේ නරක. සමහර සභාවන් වලට කියනවා උඹලා තව දුරටත් පවතින්න යන්නේ නැහැ. උඹලා අයින් කරනවා. සභා දෙකකට ගියා මම උඹලා වයින් කරලා දානවා. සමහර සභාවන් වලට කියනවා උඹලා මැරිලා. සමහර අයට කියනවා උඹලා සීතලත් නැහැ උෂ්ණත් නැහැ. උඹලා හරි ඇල්මැරිලා ඉන්නේ. මේ විදිහේ සභාවට කතා කරනවා. අදත් මේ ස්ථානයේ රැස් වෙලා ඉන්නේ අපි සභාව. අපිට දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ එළිදරව් වීමද මේ දෙවියන් වහන්සේගේ අනුභවයෙන් දුන් ලියවිල්ල මෝසස් පටන් යොහාන් දක්වා උන්වහන්සේ මිනිස්යාට එළිදරව් කර තිබෙන දේ අද දෙවියන් වහන්සේගේ එළිදරව් හැටියට 100% කිතුණුවන් පිළිගන්නවද? කනගාටුවට කාරණය මේ දේව වචනයත්
දෙවියන් වහන්සේගේම එළිදරව්වක් හැටියට පිළි නොගන්න කිතුණුවොත් ඉන්නවා. මේ සුද්ධ වූ බයිබලයේ දේව වචනයට අපහාස කරන කිතුණුවොත් ඉන්නවා. හැබැයි ඒ කිතුණුවම මේ ලියවිල්ල අරගෙන කියනවා දේව වාක්‍ය මෙසේය කියලා. ඊට පස්සේ ආපස්සට කතා කරලා කියනවා බයිබල් කාර්යෝ කියලා. බයිබලේ ඕනවට වඩා කියවන්න ඕනේ නැහැ කියලා. මොනවා ගැනද මේ කියන්නේ? මෝසස් පටන් සුද්ධ වූ යෝහන් දක්වා දෙවියන් වහන්සේ දෙන ලද හෙළිදරව් කිරීමටයි. අහස පොළව පහ වුණත් කිසි කලක ඒ වචනය පහ වෙන්නේ නැහැ කියලා ජේසුස් වහන්සේ කිව්වා. ඒ වචනය අතට අරගෙන ආගමික නායකයන් බවට අපිපත් වෙලා ඉන්නවා. ඒ වචනය අතට අරගෙන ගත්ත නිසා මිනිස්සු අපිට ගරු කරනවා. ඒ වචනය අපි අතට ගත්ත නිසා අපිට විවිධ නාමයන් දීලා අපි ආමන්ත්‍රණය කරනවා. ඒ වචනය අතට අරගෙන ඒ වචනයට නිග්‍රහ කරලා කියනවා ඒක ඕනකට වඩා බලන්න ඕනේ නැහැ කියලා. මේක තමයි අද කිතුණු සභාවේ තත්වය. එළිදරව්ව දෙවියන් වහන්සේගේ එළිදරව් වීම. දෙවියන් වහන්සේගේ අනාවරණය උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා තිබෙන්නේ. සමහරක් අයට ඒකේ සමහර කෑලි හොඳයි සමහර කෑලි හොඳ නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි සභාවට එළිදරව් පොතේ මුලින්ම ජේසුස් වහන්සේ කතා කරලා කියනවා සභාවට කතා කරන්න ඕන දේ. කාලය ගත වෙනකොට සභාවලුත් දෙවියන් වහන්සේගේ වචනෙන් බැහැර වෙන්න පුළුවන්. කාලය ගත වෙනකොට සභාවත් දේව ප්‍රේමයෙන් බැහැර වෙන්න පුළුවන්. කාලය ගත වෙනකොට සභාවල අයත් දෙවියන් වහන්සේ කරේ තිබුණු කැපවීම ඒ ලැබියාවෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒක ජේසුස් වහන්සේ කියනවා අවසාන කාලේ ප්‍රේමය පවුල්තුමා කියනවා ප්‍රේමය හීන වෙන්න පුළුවන් කියලා. අවසාන කාලේ ඇදහිල්ල සම්භවේද කියලා අහනවා. ඉතින් අද කිතුණු සභාව ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන අය දැනගෙන සිටිනවාද මෙය දෙවියන් වහන්සේගේ වචනයයි එය කිසිදු වෙනසක් නොවී සිද්ධ වෙන්න යනවා මේ පොළවේදී සෑම දෙයක්ම. ඒක තමයි දෙවියන් වහන්සේ යොහන්ටත් එළිදරව් කළ එළිදරව් කිරීම. ඒ නිසා ස්වාමින් වහන්සේ උකුත් වූසේක ස්වාමින් වහන්සේ උත්ථාන වූසේක ස්වාමින් වහන්සේ නැවත වඩිනසේක කියන එක තියෙන්නේත් මේ ලියවිල්ලේමයි. මේ ලියවිල්ලේමයි ඒකත් තියෙන්නේ. එහෙනම් මේ ලියවිල්ල අතට අරගෙන කියනවා නම් මේක එච්චර බලන්න ඕනේ නැහැ කියලා. ඒක මොනතරම් විකාරයක්ද? ඒක මොනතරම් අගෞරවයක්ද දෙවියන් වහන්සේට? ප්‍රේමවන්ත සහෝදර සහෝදරි යොහන්ට මේ දෙන එළිදරව්වේ මුලින්ම කතා කරන්නේ සභාවට. සභාවට කතා කරලා කියනවා ඔවුන්ගේ අඩුපාඩුකම්. ඔවුන්ගේ හොඳ. ඔවුන් හදාගන්න ඕන දේවල්. මේ එළිදරව් පොතේ මුල් දෙවැනි පරිච්ඡේදයේ සහ තුන්වෙනි පරිච්ඡේදයේදී කතා කරනවා. කතා කරලා ඊළඟ කොටස ඉතා වැදගත්. හතරවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පරිච්ඡේදයට යනකොට පෙන්නනවා පොළවේ උන්නු යේසුස් වහන්සේ ස්වර්ගයේ සිංහාසනයේ වැඩ සිටින බව. අර රෝම අධිරාජ්‍යයක කාලේ නිඳා කරපු යේසුස් වහන්සේ යේසු අනුගමනය කරනවා කොහොම අපහාස කළේ අන්නේ යේසුස් වහන්සේ යොහන්ට එළිදරව් වෙනවා උන්වහන්සේ පියාණන් වහන්සේ ලෙස ස්වර්ගයේ වැඩ සිටින බව එළිදරව් 4-5 පරිච්ඡේදවල පෙන්නනවා. පෙන්නලා 6 වෙනි පරිච්ඡේදයෙන් පටන් ගන්නවා පොළවට විනිශ්චයක් එන්න යනවා කියන. 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා 7ක් ගැන කතා කරනවා. එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ මුද්‍රා 7ක් ගැන කතා කරනවා. ඊළඟට 7 වෙනි පරිච්ඡේදයට 8 වෙනි පරිච්ඡේදයට යනකොට කතා කරනවා හොරණය 7ක් ගැන කතා කරනවා. 16 වෙනි පරිච්ඡේදයට යනකොට කතා කරනවා පාත්‍ර 7ක් ගැන කතා කරනවා. ඒ කියන්නේ එළිදරව් 6 වෙනි පරිච්ඡේදයේ සිට 19 වන පරිච්ඡේදයේ තමයි යේසුස් වහන්සේගේ පැමිණීම උන්වහන්සේගේ
ස්වර්ගීක නව යෙරුසලම බැටළු පැටවානන්ගේ සරණ මංගල්‍යය කියන කොටස තියෙන එළිදරව් 19. ඒ කියන්නේ ඒ මොහොත 19 වෙනි පරිච්ඡේදයට වෙනතුරු 6 වන පරිච්ඡේදයේ සිට ලියලා තියෙන්නේ පොළවට එවන්ට යන විනිශ්චය පිළිබඳවයි. අමින් වහන්සේ නැවත වඩිනසේක. උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න යන්නේ විනිශ්චයක් එක්ක. අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් සභාවට කතා කරනවා. සභාවේ අඩුපාඩු පෙන්නනවා. ඊළඟට කියනවා දැන් මම පොළවට විනිශ්චය එවන්ට යනවා. ඒක කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා මම චුට්ටක් තැන් තැන් වලින් ටට්ටක් ගාලා පෙන්නන්නම්. ඔබට ගොඩක් ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පොඩි ඉඟියක් තියාගන්න අවධානය. බලන්න 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දක්වා 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ දක්වා කතා කරනවා විනිශ්චය පැමිණීම පිළිබඳව යම්කිසි රූපකයන් කීපයක් පාවිච්චි කරලා මුද්‍රා 7ක් කඩනවා, මුද්‍රාවක් විවෘත කරනවා වගේ දෙයක් පෙන්නමින් කතා කරන්නේ විනිශ්චය පටන් ගන්න විදිය. ඒ විනිශ්චය පටන් ගන්න විදියෙන් ඔබට පේනවා 6:5 මොනවද කියන්නේ? උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කතා කොට එන්නයි කියනවා ඇසීම. හරි දැන් මං එන්නේ එපා. කීපයක් බලන්න ගෙලුවේ හැදුවේ. අපි ඊළඟ එකට යමු. දැන් 6 වෙනි පරිච්ඡේදයේ පුරාම තියෙන්නේ මුද්‍රා 7ක් කැඩීම. මේක පටන් ගන්නෙ මොකද්ද? පොළවට විනිශ්චය පැමිණීම. ඒක තමයි එළිදරව් පොත කෙනෙක් ඉගෙන ගත්තොත් ඔබට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? පොළවට විනිශ්චයක් එන්න යනවා. ඒක කියන්නේත් කොහෙද? අපි විනිශ්චය ගැන කතා කරන්න එච්චර කැමති නෑ. නමුත් දන්නවද බයිබලයේ කියනවා විනිශ්චයක් පොළවට පැමිණෙන්න තිබෙනවා. අපි අකමැති වුණත් ඒක එන්න යනවා. එතකොට කාටද මේ විනිශ්චය පැමිණෙන්න යන්නේ? පොළවට පැමිණෙන්න යන්නේ. සභාව ජේසුස් වහන්සේත් එක්ක නම් ඉන්නේ. ජේසුස් වහන්සේ වෙනුවෙන් කැප වෙලා ජේසුස් වහන්සේ කෙරෙහි ආදරයක් ඇතිව ඇල්මැරෙන්නේ නැතුව වැනෙන්නේ නැතුව දේව ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මොන පීඩාව මොන වේදනාව මත හරි උන්වහන්සේ සමග නම් සභාව ඉන්නේ. ඒ අය උන්වහන්සේ සමග සිටින්න යනවා. විනිශ්චය එන වෙලාවේ සභාව බේරෙයි. ඒ යේසුස් වහන්සේ සමග සිටියා වූ අය. නමුත් සභාවෙත් හිටියනම් අයියෝ මාසෙට පොයට යේසුස් වහන්සේව මතක් වෙන්නේ. අයියෝ ඉතින් මේ බයිබලේ ඕවා ඉතින් කියවන්න අපිටත් වෙලාවක් නෑ. යාඥාවක් කරන්න ඉතින් අපිට එහෙම නෑ. ඔයාලා අපි වෙනුණු ත්‍යාඥාවක් කරන්නකෝ. එහෙම කට්ටිය නම් පොළවේ ඉතුරු වෙන්නේ. එහෙම කට්ටිය නම් සභාවයි කියලා අන්තිමට පොළවේ කීප දෙනෙක් ඉන්න යන්නේ. අන්නර විනිශ්චය එන වෙලාවේ ඒ ඔක්කොටම බලපාවි. බයිබලයේ විනිශ්චය පැමිණීමක් ගැන කියනවා. දැන් ඔය එළිදරව් පොතේ පොඩ්ඩක් අපි 8 වෙනි පරිච්ඡේදයට හරවලා මම චුට්ටක් පෙන්නන්නම් අවස්ථා කීපයක්. යේසුස් වහන්සේ පැමිණෙන්න යනකොට 2 පේදුරු 3 වෙනි පරිච්ඡේදෙත් කිව්වා අහසේ මේ විදියට දේවල් සිද්ධ වෙන්න යනවා. මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙන්න යනවා කියලා පේත්‍රසුත් කියනවා. පේදුරු තුමත් කියනවා. මතේ 24 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේත් සලකුණු වගේක් දුන්නා. මෙන්න මේ දේවල් වෙන්න පුළුවන් උන්වහන්සේ කීමට පෙර කියලා. දැන් ජේසුස් වහන්සේ එළිදරව් පොතේ යොහන්ට එළිදරව් කරනවා උන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන විට මෙන්න මෙහෙම දේවල් තුලින් පැමිණෙන්න යනවා කියලා. පොඩි සලකුණු කීපයක් මේ. 8:1 8:7 එක නෙවෙයි 8:7 කියවන්න. පළවෙනියා පිම්බේය. එවිට දැන් අර මං කියවනේ හොරණෑ 7ක් ගැන කතා කරනවා කියලා. ඔය හොරණෑ 7න් කතා කරන්නේ විනිශ්චය එන විදියක් ගැන තමයි. අර මං කියවනේ මුද්‍රා 7ක් කියලා. ඒ මුද්‍රා 7 ගැන කතා කරන්නේ ජේසුස් වහන්සේගේ විනිශ්චය පැමිණීම පිළිබඳවයි. ඉතින් මං ඔක්කොම පෙන්වන්න මෙතන අපිට වෙලාව නැහැනේ. ඒ හින්දා මම මෙතනින් විතරක් ටක් ගහලා පෙන්වන්න යනවා. 8:7 කියනවා එක හොරණෑවක් පිම්බලු. පළවෙනි හොරණෑව.
හිමිනකොට මොකක්ද වුණා කියන්නේ? ඔන්න විනිශ්චය. එවිට ලෙයින් මිශ්‍ර වූ ගල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළව පිට හෙළනු ලැබුවේය. පොළවෙන් 3 පංගුවක් දාලා ගියේය. ගස් වලින් 3 පංගුවක් දාලා ගියේය. මේ එක්තරා විදියකින් විනිශ්චයක් පැමිණීම පිළිබඳව විග්‍රහයක් තියෙනවා. අපි එතන ඒව බල බල යන්නේ නැහැ ඉස්සරහට. අපිට ඒක එල්දරව පොත ඉගෙන ගන්නකොට අපිට පුළුවන්. ඊළඟට 8 වෙනි පදේ බලන්න. දෙවනි හොරණෑව පිම්බලු. දෙවනි දූතයා. දෙවැනි දූතයාද පිම්බේය. එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනි වූ දෙයක් මුහුදේ හෙළනු ලැබුවේය. මුහුදෙන් 3 පංගුවක් ලේවුනේය. දැන් මුහුදෙනුත් 3 පංගුවක් අතන කොට පේනවද විනිශ්චය ගැන කතා කරනවා. ඊළඟට 10 වෙනි පදේ. තුන්වෙනි දේවදූතයාද පිම්බේය. එවිට මහත් තාරකාවක් පන්දමක් මෙන් ඇවිලෙමින් අහසෙන් වැටුනේය. ඒක ගංගාවලින් 3 පංගුවක් පිටද දිය උල්පත් පිටද වැටුනේය. තාරකාවේ නාමය තික්ත කමයයි කියන ලදී. වතුර වලින් 3 පංගුවක් තික්ත විය. ඒවා තික්ත වී තිබුණු බැවින් බොහෝ මිනිස්යෝ ඒ වතුර වලින් මලෝය. ඔය මොනවද කියලා විස්තර කරන්න යන්නේ. විනිශ්චය ගැන කතා කරන්නේ. 12 වෙනි පදේ. සතරවෙනි දේවදූතයාද පිම්බේය. එවිට ඉරෙන් 3 පංගුවක්ද හඳෙන් 3 පංගුවක්ද තාරකාවලින් 3 පංගුවක්ද පහර ලැබුවේය. මෙසේ වුණේ ඒවායින් 3 පංගුවක් අඳුරවන පිණිසත් දවාලෙන් 3 පංගුවක් නොබැබලෙන පිණිසත්ය. අර පේදුරුතුමත් කිව්වේ ඒ වගේ කතා නේද? 2 පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදේ අපි අර බලාගෙන යනකොට 8 ඉඳලා මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම මෙසේ වන්නට යනවා. 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය. පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්බේය. එවිට අහසෙන් තාරකාවක් පොළවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වලේ අතුර දෙන ලද්දේය. ඔහු පාතාලයේ වල විවෘත කළේය. එවිට මහත් උදුනක දුමෙන් දුමක් වලෙන් නැගී ඉරත් අහසත් වලේ දුමෙන් අඳුරු විය. හරි. තව 13 9 13. සත්වෙනි දේවදූතයාද පිම්බේය. එවිට එප්‍රත් යන මහ ගංගාව ළඟ බඳින ලද දූතයන් 4 දෙනා මුදන්නයි හොරණෑව ඇතිව සිටිය සත්වෙනි දේවදූතයාට කෙනෙක් කියන ශබ්දයක් දෙවියන් වහන්සේ ඉදිරියේ තිබෙන රන් පූජාසනයේ අං 4 කෙරෙන් මට ඇසුනේය. එවිට මිනිසයන්ගෙන් 3 පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම් කරනු ලැබ සිටි ඒ දූතයන් 4 දෙනා මුදනු ලැබුවෝය. අසරු සේනාවල ගණන 20 කෝටියක්ය. ඊළඟට 11 පොට්ටක් බලන්න. අනිත් හොරණෑව. සත්වෙනි දේවදූතයාද පිම්බේය. එවිට ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමින් වහන්සේටද තමන් ක්‍රිස්තුස් වහන්සේටද ඌයේය. උන්වහන්සේ සදාකාලෙටම රජකම් කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගෙහි විය. දෙවියන් වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව ඉන්න වැඩිමහල්ලන් 24 දෙනා මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කොට සිටියා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු. ඊළඟට ජාතිහු උදහස් වූය. ඔබගේ උදහසද මලවුන් විනිශ්චය කරන කාලයේද ඔබ සුවකීය මෙහිකරු වූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට බය වෙන ලොකු කුඩා තැනැත්තන්ටත් විපාක දෙන්නා වූ පොළව විනිශ්චය කරන්නවුන් විනාශ කරන්නා වූ කාලයේද පැමිණුණේයයි කීවෝය. ඔබට පේනව නේද මේ කතා කරන්නේ විනිශ්චය පිළිබඳවයි. 7 වෙනි හොරණෑව ගැනයි කියන්නේ. ඊළඟට මම ඔබට මුලින් කිව්වා එලිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මුද්‍රා ගැන. මම ඒක පෙන්වුවේ නැහැ. ඉක්මනින් ආවා. ඊළඟට හොරණෑ ගැන කතා කළා දැන් මෙතන. ඊළඟට පාත්‍ර ගැන කතා කරනවා 16 වෙනි පරිච්ඡේදය බලන්න. මේ කතා කරන්නේ විනිශ්චය ගැනයි. කවදද? ඉදිරියේ පැමිණෙන්න යන විනිශ්චය පිළිබඳවයි. 16 වෙනි පරිච්ඡේදය. දෙවෙනි පදය. එකල පළවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙව්වේය. එවිට මුර්ගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාර කරන්නන්ද කෙරෙහි වස අරිෂ්ඨවන හටගත්තේය. ඊළඟට දෙවනියා තමාගේ පාත්‍රය මුහුදෙහි වැගිරෙව්වේය. එවිට මුහුද මලමිනිසෙකුගේ ලේමෙන් ලේ වුණේය. මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය. ඊළඟට තුන්වැනියා තමාගේ පාත්‍රය ගංගාවලද දිය උල්පත්වලද වැගිරෙව්වේය. එවිට ඒවා ලේ වුණේය. ජලය කෙරෙහි බලය ඇති දේවදූතයා කතා කොට සිටියා වූ ශුද්ධ වූ තැනැන් වහන්සේ ඔබ මෙසේ විනිශ්චය කළ බැවින් ඔබ ධර්මිෂ්ඨය. ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගත වක්තෘවරුන්ගේද ලේ වැගිරේ වූ බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. හරි.
දැන් ඔබට පේනවද මේ කතා කරන්නේ විනිශ්චය පිළිබඳවයි තවමත්. ඊළඟට 8 වෙනි පදය බලන්න. සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේය. එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙන ලද්දේය. මහත් උෂ්ණයකින් මනුෂ්‍යෝ දවනු ලැබ මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළෝය. උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔවුහු පශ්චාත්තාප නුනෝය. පේනව නේද? ඊළඟට 10 වෙනි පදය. පස්වැනියා තමාගේ පාත්‍රය මුර්ගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේය. ඔහුගේ රාජ්‍ය අඳුරු විය. ඔහු වේදනා නිසා තමන්ගේ දෙව් විකා ගත්තෝය. ඔහු තමන්ගේ වේදනාද වනද නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට අපහාස කළෝය. තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නුනෝය. ඔබට පේනවද? බයිබලයේ තා පැහැදිලිව විනිශ්චය පිළිබඳව මේ හැම තැනකින්ම යොහාන්ට දෙවියන් වහන්සේ ලිදරව් කර තිබෙනවා. මේ එකම දේ වන්නට පුළුවන් පාත්‍ර, හොරණෑ සහ මුද්‍රා සමහර විට මේවා එක් දේවල් එක ආකාරයෙන් සිදු වෙන දේවල් වෙන්නට පුළුවන්. කෙසේ හෝ අපි පොදු දේ තමයි විනිශ්චයක් එන්ට යනවා. ස්වාමින් වහන්සේ උකුත්තුසේක, ස්වාමින් වහන්සේ උත්තානෝසේක, ස්වාමින් වහන්සේ නැමතවන්නේ. හැම දෙයක්ම සිදු වෙනවා බයිබලයේ කියලා දී. හැබැයි තවමත් අපිට සමහර දේවල් ඒ තරමටම තේරෙන්නේ නැහැ. මොකද අපි කල්පනා කරන විදියට අපි හිතාගෙන යනවා. ඊළඟට ඉක්මනින් යමු 12 වෙනි පදය. සවැනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙව්වේය. එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාධන ලබන පිණිස එහි වතුර සිඳී ගියේය. තවද සර්පයාගේ කටිනුත් මුර්ගයාගේ කටිනුත් බොරු අනාගත වක්තෘගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් 3 දෙනෙක් නික්ම එනවා දුටිමි. හරි ඊළඟට 17 වෙනි පදේ ඉඳලා පල්ලෙහාට පොඩ්ඩක් බලන්න. සත්වැනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙව්වේය. එවිට නිම වුණේයයි කියන මහත් හඬක් දේවමාලිගාව තුලින් සිංහාසනයෙන් නික්මුණේය. විදුලිද, ශබ්දද, ගර්ජනාද විය. මහත් භූමිකම්පාවක්ද විය. පොළවේ මිනිසයන් සිටිදා පටන් එපමණ බලවත් වූ මහත් වූ භූමිකම්පාවක් උනේ නැත. ඒ මහත් නුවරද 3 කොටසකට බෙදෙන ලද්දේය. ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන් වහන්සේගේ උදහසේ සැරකම නැමැති මුද්‍රික පාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන් වහන්සේ ඉදිරිෙහි සිහි කරනු ලැබුවාය. හරි ඇති. දැන් මේ හැම එකකින්ම එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ සිට 18 වෙනි පරිච්ඡේදයේ 19 දක්වාම කතා කරන්නේ විනිශ්චය දෙවියන් වහන්සේ පොළොවට එවන්ට තිබෙන. ඒ නිසා විනිශ්චය දෙවියන් වහන්සේගෙන් නියමිතව තිබෙන දෙයක්. ඒක අපිට නෑ කියන්න කොහෙවත් පුළුවන් කමක් නෑ. අනිත් සියලු දේ සිදු වුණාක් මෙන් ඉතුරු ටිකත් සිදු වෙන්න නියමිතව තිබෙනවා. හැබැයි කොයි වෙලාවද, කොයි අවස්ථාවද, කොයි කාලයේදී ඒක සිද්ධ වෙයිද කියන එක පිළිබඳව අපිට විවිධ මතයන්, විවිධ අදහස්, විවිධ තර්ක, විවිධ දේවල් අපිට ඉදිරිපත් කරන්න තියෙවි. හැබැයි අපි එක දෙයක් දන්නවා. දෙවියන් වහන්සේ මෝසස්ගේ පටන් කතා කළා. උන්වහන්සේ එළිදරව් වුණා. උන්වහන්සේ යොහාන්ට එළිදරව් වුණා අනාගතය පිළිබඳව. මෝසස් එළිදරව් කළා අතීතයේ සිට සිදු වෙලා තිබෙන දේවල් පිළිබඳව. යොහාන්ට එළිදරව් කළා ඒ මොහොතේ අනාගතෙත් සිද්ධ වෙන්න තිබෙන දේවල් පිළිබඳව. ඒ එළිදරව්ව ලබාගත්ත අපි තමයි අද මේ අතේ බයිබලයේ හැටියට දේව වචනය කියලා මේක පාවිච්චි කරන්නේ. මේකේ ඒ කතා කළ සියලු දේම සිද්ධ වෙන්න යනවා. අහස පොළව පහව ගියත් කිසි කලකත් පහව නොයන මේ වචනේ කියලා තියෙන දේ සිද්ධ වෙන්න යනවා. සබාව මොනවද ඒ ගැන කල්පනා කරන්නේ? සබාව සූදානම්ද යේසුස් වහන්සේගේ මනාලියක් හැටියට උන්වහන්සේ සමග විසෙන්නා වූ සදාකාලික සෙනගක් බවට පත් වෙන්න? නැත්තම් සබාවත් රස්තියාදු ගහන අයද? සබාවත් ජේසුස් වහන්සේගේ මනාලියේ හැටියට උන්වහන්සේගේ බැඳීමට වඩා වෙන වෙන දේවල් වලට බැඳීමෙන් ජීවත් වෙන්න සූදානම් වෙලාද සිටියේ? සබාවට වගකීමක් තිබෙනවා. ජේසුස් වහන්සේ සමග සදාකාලිකව සිටින මනාලියක් ලෙස උන්වහන්සේ සමග සම්බන්ධ වෙන අය බවට පත්වෙන්න වගකීමක් තියෙනවා. සභාවත් දැන් කරන්නේ මොකද්ද? සභාවත් දැන් කරන්නේ නමස්කාර කරනවා කිව්වම
ඒකත් නිකන් කොයි වෙලේ ඉවර කරයිද දන්නේ නැහැ ඉක්මනින් ගෙදර යන්නත් තියෙනවා. සභාවට නමස්කාරය කියන්නේ ඒක නම් වෙලා තියෙන්නේ. ඔබේ දෙවියන් වහන්සේට තිබෙන ඇල්ම. සභාවට අද දේව වචනය උගන්වන්න එලෝ යන්න ඕන නම්, පස්සෙන් යන්න ඕන නම්, ඇන අඬ ගහන්න ඕන නම් දෙවියන් වහන්සේගේ වචනයට අවධානය යොමු කරන්න. ඒක රෑදාවල් මෙනෙහි කරන්න. ඒක තුල ජීවිතය ගෙනියන්න. දැන් ඒක ඇදලා බල කරලා රවලා කෑ ගහලා උගන්වන්න දාන්න වෙලා නම් අද සභාව ඉන්නේ කොහෙද? මේ මුල් සුළු ආසියාවේ අර එලිදරව් පොතේ කතා කරන සභාව දුක් විඳේ මොනවා නිසාද? ක්‍රිස්තුස් වහන්සේ නිසා. ඒ අයගේ දේපල අහිමි වුණා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව නැති වුණා. ඒ අයට රජයෙන් අනිකුත් ආගම් වලින්ද දරුණු විදියට පීඩාවන් එන්න පටන් ගත්තා. ඒ අය දුක් විඳා ක්‍රිස්තුස් වහන්සේ සමග ජීවත් වන පිණිස. අද ඔබ දුක් විඳිනවද ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතේ සම්බන්ධ කරගන්න පිණිස? යාඥාවක් කරන්න කිව්වම ඒක හරිම අමාරුයි. චිත්‍රපටියක් බලන්න ගියොම අපි ඕන තරම් බලනවා. එළි වෙනකන් නිින්ද යන්නේ නැහැ. චිත්‍රපටිය බලලා ඉවර වෙනකන් හොඳට ඉන්න පුළුවන්. හැබැයි යාඥාවකට වාඩි වෙන්න කියන්නකෝ. ඒක කරගන්න බෑ. යේසුස් වහන්සේ ඉක්මනින් එන්ට යනවා. උන්වහන්සේ උප්පත්ති පොතේ කතා කරලා තියෙන දේත් එහෙමයි. එලිදරව් පොතේ කතා කරලා තියෙන දේත් මතු සිදුවෙන්ට යනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. අද අපි සභාවක් හැටියට උන්වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරනවා නම් අපට දුක් විඳීමක් තියෙනවා. දේව වචනේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න හදන විට අපිට දුක් විඳීමක් තියෙනවා. සුද්ධකම ආරක්ෂා කර ගැනීමට අපට දුක් විඳීමක් තියෙනවා. ඒ දුක් විඳීමට අපි ඇතුල් වෙලා ගමන් කරන අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේගේ අනට කීකරු වෙන්නේ, අපි උන්වහන්සේ සමග සම්බන්ධ වී සිටින්නේ. එලිදරව් පොතේ මුල් සභාවේ මේ අය ඒ ක්‍රිස්තියානිකම ආරක්ෂා කරගන්න උද්දුක් විඳ. යේසුස් වහන්සේ කොමන්ක්මනින් එනවා. යේසුස් වහන්සේ කාලය ළඟයි. අපි තේරුම් ගන්න අවශ්‍ය. අපි සිටින්නේ මේ සිදුවෙන දේවල් දිහා බලනකොට අපිත් අවසාන කාලයේද කියන එක පිළිබඳව අපි හැමෝටම අද අවධානය යොමු වීමක්. නමුත් මම ඔබට කියන්නේ මේ සභාව සූදානම් වෙන්නට අවශ්‍යයි. සභාව මීට වඩා දෙවියන් වහන්සේ සමග ඉන්න පුළුවන්, දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න පුළුවන් අය ලෙස කටයුතු කරන්නට අවශ්‍යයි. අද අපිට සභාවක් හැටියට යම් දේවල් තියෙනවා. ඉරිදා නමස්කාර කිරීම. අපි ඉරිදා නමස්කාර කරන එක අඩුම තරමේ අපි නමස්කාර කරනවාද හරියට? අපි ප්‍රශ්න කරන්න ඕන. ඊයේ චිත්‍රපටි බලලා සභාව ඊයේ චිත්‍රපටි බලලා උදේට එනවා පල්ලියට සභාවේ ඉන්න අය. ඇවිල්ලි ඉවර වෙලා නමස්කාර කරගන්න එන්නේ. ඉතින් ඊයේ දෙවියන් වහන්සේත් එක්ක කාලයක් ගත කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට කාලය දෙන්න සූදානම් නැහැ. බයිබලයේ කොටසක් දීලා තියෙනවා හැම ගෙදරකම කියවන්න කියලා. බයිබලයේ කොටසක් දීලා තියෙනවා අම්මා තාත්තලා තමන්ගේ දරුවන් එක බෙදා ගන්න කියලා. ඒව බෙදා ගන්න නැහැ. චිත්‍රපටි බලන්න පුළුවන් ළමයි එක්ක වාඩි වෙලා ටීවී එක ඉස්සරහ ඉඳගෙන. රෙන්ටෙන් නාටි ටික ඔක්කොම අම්මයි තාත්තයි දරුවෝ වට කරගෙන ඉඳගෙන බල ඉන්නවා. ඔබ දන්නවද? ඔබ ඔය අතහැරියේ දෙවියන් වහන්සේගේ වචනය. ඒක මෝසස් පටන් යොහාන් දක්වා දෙවියන් වහන්සේ එලිදරව් කර තිබෙන දේ. ඒකේ තමයි ඔබේ ඉතිහාසය තියෙන්නේ. ඒකේ තමයි ඔබේ වර්තමානය තියෙන්නේ. ඒකේ තමයි ඔබේ අනාගතෙත් මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා තියෙන්නේ. ඒ වචනේ මතට අරගෙන ඒක සුළු කරලා දානවා නම් ඒක උගන්වනකොට කියනවා අයියෝ මට එදාට එන්න විදියක් නැහැ. මට එන්න පුළුවන් දවසක් දා ගන්නකෝ. යේසුස් වහන්සේටත් කියන්න මට පොඩ්ඩක් කරදරයි මේ දවස්වල එන්න පුළුවන් වෙලාවක් පස්සේ කියන්න කියලා. දැන් මෙන්න එපා පස්සේ එන්න. මොකද තාම මට වැඩ වගේක් තියෙනවා. එහෙම කියාගෙන ඉන්න. යේසුස් වහන්සේ එනවා. උන්වහන්සේ කිව්වා මම ඉක්මනින් එමි. කිතුණුවාගේ අවසාන බලාපොරොත්තුව දෙවියන් වහන්සේ සමග විසෙන ජීවිතයක්. සභාව ලෑස්ති වෙන්න අවශ්‍යයි. යේසුස් වහන්සේට මීට වඩා ප්‍රේම කරන්න.
උන්වහන්සේට මීට වඩා නමස්කාර කරන්න. උන්වහන්සේ සමග ජීවත් වෙන දරුවෙක් හැටියට තීන්දුව තීරණ ගන්න ජීවිතේ හැම අවස්ථාවක. ඒක කරන්න සභාව සූදානම් නැත්තම් සභාවටත් වෙයි. අර විනිශ්චය කාලය තුල අර සියලු දේවල් මැදින් යන්න. විනිශ්චය කාලය තුල අර සියලු දේවල් මැදින් සභාවේ ඉන්න අයටත් යන්න වෙයි. අන්න එතකොට කියන්න බෑ කුඩා කණ්ඩායමක් දැන් දාන්නකෝ දැන් කුඩා කණ්ඩායමක් දාන්නකෝ කුඩා කණ්ඩායම් දාන්න මෙහෙ කවුරුත් නැහැ සභාව ජේසුස් වහන්සේ ගාවට ගිහිල්ලා ඉතින්. එතකොට පාස්ටර් එන්නකෝ බ්‍රදර් එන්නකෝ සිස්ටර් එන්නකෝ අපේ ගෙදරත් යාඥාවක් දාමුකෝ කියන්න පුළුවන් කමක් නැහැ. ජේසුස් වහන්සේත් එක්කයි සභාව. විනිශ්චය පොළවට ආවට පස්සේ එළිදරව් පොතේ කියනවා අපි කියාවිලු කඳුවලට මගේ ඇඟට කඩා වැටියම් කියලා. ඒත් අවසන් වෙන්නේ. පස්සේ එළිදරව් පොතේ ඉගෙන ගන්න. විනිශ්චය දරුණුයි. විනිශ්චය දරුණුයි. මේ බය කරනවනේ. බය වෙන්නත් එපා. බය වෙන්න ඕනයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේත් එක්ක නැත්තම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක නම් ජීවත් වෙන්න. ඔබට තියෙන්නේ නව බලාපොරොත්තුවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පළමුව සභාව සූදානම් වෙන්න. ඇයි අපි තමයි අනිත් අයට මේ සුභාරංචිය ගෙනියන අය. අපේ සභාවේ පවුල් අපි ලෑස්ති වෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන අය හැටියට වැඩ පටන් ගන්න අවශ්‍යයි. මොනවද 1 පේත්‍රස් පොතේ කියන්නේ මම අවසන් කරනවා ඉක්මනින්. 1 පේත්‍රස් 4 වෙනි පරිච්ඡේදයට ටක් ගහලා ආරවන්න. අපි ඒ කොටස විතරක් බලමු. 1 පේදුරු 4 වෙනි පරිච්ඡේදය. බලන්න 17 වෙනි පදේ ඉඳලා. මක්නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්නට කාලය පැමිණ තිබේ. කොහේ ඉඳලාද? දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්න කාලය පැමිණ තිබේ. සභාව ඉස්සල්ලා සූදානම්. අනිත් මිනිස්සු නෙවෙයි ඉස්සල්ලා සූදානම් වෙන්න ඕනේ සභාව. එළිදරව් පොතේ විනිශ්චය ගැන කතා කරන්න ඉස්සල්ලා සභා 7කට අවවාද කරනවා. සභා 7ට කියනවා නුඹලගේ වැරදි මේවයි, උඹලගේ හොඳ මේවයි. සභාවට මුලින් කතා කළා. ඉන් පස්සේ තමයි විනිශ්චය ගැන කතා කරන්නේ. මොනවද මෙතන කියන්නේ? මක්නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්නට කාලය පැමිණ තිබේ. කාලය පැමිණ තිබේ. කාලය පැමිණ තිබේ. ඊළඟට එය පළමු කොට අප ළඟ සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද? ඒ කියන්නේ විනිශ්චය අපි ළඟින් පටන් ගත්තොත් අපි ගැලවීම ලබලා ඉන්නේ. අපි පල්ලියනවා. අපි රූප වඳින්නේ නැහැ. අපි අන්‍ය දේවල් නමස්කාර කරන්නේ නැහැ. අපි එකම දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ. හොඳේ හරි. හැබැයි කියනවා අපි ළඟින් විනිශ්චය පටන් ගත්තොත් අපි අහලා බලන්න ඕන. ඒක මං පල්ලියේ ඉරිදට කරන රංගපෑමක් විතරද නමස්කාරය කියන්නේ? ඊට පස්සේ මං දෙවියන් වහන්සේ ගැන සලකන නමස්කාරයක් මට නැද්ද? පල්ලියේ ගීතයට නැලවෙන එකද නමස්කාරය කියන්නේ? එච්චරද? එහෙමද? ඊට පස්සේ ගෙදර ගියාම මගේ දරුවොත් එක්ක දෙවියන් වහන්සේව නමස්කාර කරන එකක් මට තියෙනවද? විනිශ්චය අපි ළඟින් පටන් ගන්න යන. මෙච්චර යාඥා කරන්න කියලා කියනවා. මෙච්චර සටහන් ගහලා සභාවට බෙදෙනවා ඔබේ ගෙදර දේව වචනේ බෙදා ගන්න දරුවොත් එක්ක කියලා. ඔබ ළඟ සිට විනිශ්චය පටන් ගන්නකොට දෙවියන් වහන්සේ අහන්න පුළුවන් දේවල් ඒවා තමයි. මතකද උන්වහන්සේ කියනවා මම ඔබ ළඟට ආවා ඔබ මාව හඳිනුවේ. උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා. ඒක ඔබට දීලා තියෙනවා. එතකොට අහන්නේ මොකද්ද? විනිශ්චය ඔබ ළඟ සිට පටන් ගත්තොත් ඔබ ගැලවීම ලැබූ කෙනෙක්ට මෙච්චර අමාරුවෙන් නම් ඒට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් ගැලවීම නොලත් අනිත් මිනිස්සුන්ට කොතරම් මේක අමාරු දෙයක් වෙන්න යනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. අපිට පටන් ගැම්මත් දෙවියන් වහන්සේ ලිදරව් කරලා ඉතින්. ඉදිරියේ සිද්ධ වෙන්න යන දේවලුත් සුද්ධ වූ ජොහන් තුලින් දෙවියන් වහන්සේ අපට එළිදරව් කරලා තියෙන්නේ.
දැන් අපි ඒ එළිදරව්ව ලබාගත්ත සෙනගක් හැටියට කොහොමද ජීවත් වෙන්නේ? ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් ධර්මිෂ්ඨිය අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞකාරයාද කොතැන පෙනෙද්ද? පෞකාරයෝ සහ භක්තිකයන්ව පේන්නවත් හම්බෙන එකක් නැහැලු ඒ අවස්ථාවේ. ඊළඟට මොනවද කියන්නේ? එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ යහපත කරමින් විශ්වාස මැවුම්කාරයාණන්ට තමන්ගේ ආත්ම භාර දෙත්වා. ඒ කියන්නේ මොකද්ද? ඔබ මෙතෙක් විශ්වාසව අල්ලගත්තේ ඔබ හොඳින් ආරක්ෂා කරගෙන යන්න. අපි අවසන් කරමු එළිදරව් පොතේ අපි බලන් ආපු පරිච්ඡේදයෙම පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ කියවමු දැන්. එළිදරව් පොතේ අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි පද තමයි බලමින් හිටියේ. ඒ තුලින් තමයි අපි ඉදිරියට ගමන් කළේ. එළිදරව් 1:3 මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝ. ආශිර්වාද ලද්දෝ මක් නිසාද කාලය ළඟය. මෝසස් පටන් දෙවියන් වහන්සේ එළිදරව් කළා. මෝසස් පටන් දෙවියන් වහන්සේ එළිදරව් කළා. අතීතය අපේ ගැලවීම එළිදරව් කළා. ජොහාන් ගාවට ආවා. ජොහාන් පත්මෝස් ස්තූපයේ දුක් විඳිනවා ජේසුස් වහන්සේ නිසා. ඔහුට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා. දැනුත් මතුත් සිද්ධ වෙන්න යන්නේ මොනවද? එහි ලියා තිබෙන දේ කතා කරන අයත් ඇහුම්කන් දෙන අයත් ඒවා පිළිපදින අයත් ආශිර්වාද ලද්දෝ. හොඳයි ජෙස්පීටයි සියලු දෙනා ඉක්මනින් එළියට යන්න.